හරි. මගේ දරුවනේ අපි දැන් සාකච්ඡා කරමින් 10 ශ්‍රේණියේ කතෘකාරක කර්මකාරක නේද? දැන් එතකොට ඔබට මේ හැඳින්වීම ඔක්කොම කරලා දෙන කතෘකාරක කියන්නේ මොනවද? කර්මකාරක කියන්නේ මොනවද? මේ ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. දැන් තියෙන්නේ ඔබට ඒ සම්බන්ධ අභ්‍යාස කරන්න. පැහැදිලිද? එතකොට මේ අභ්‍යාස ටික ඔබ කරගත්තට පස්සේ කතෘකාරක පුළුවන්, කර්මකාරක පුළුවන්. කර්මකාරක දුන්නාම කතෘකාරක හරවන්න පුළුවන්. කතෘකාරක දුන්නාම කර්මකාරක හරවන්න පුළුවන්. අපි බලමු මේක. ඔබ ඉස්සෙල්ලාම අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක් තමයි වාක්‍යය බලන්න මොන කාලෙද තියෙන්නේ කියලා. පාඨකයෝ ගත් කතුවරුන් අගේති. දැන් මම පුතාලා පේනවා මේකේ බලන්න මේක කාලය මොකද්ද? වර්තමාන කාලය නේද? අන්න. වර්තමාන කියලා දාගන්න. ඊළඟට වෛද්‍ය විශේෂඥයෝ කොවිඩ් රෝගය නිවාරණය ඖෂධ නිපදවති. ඒකත් මොනවද? ඒකත් අයිති වෙන්නේ වර්තමාන කාල. කොහොම ලියන්නේ වර්තමාන කියලා ලියාගන්න. දන්ත වෛද්‍යවරු මුඛ රෝග පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කළහ. අන්න අතීත කළ ඉවරයි. ඒක කළ ඉවරයි. ඊළඟේ කරති. ඒක වර්තමාන කාල. දැන් හරි. දැන් මයි පුතාලට මේක තියෙන්නේ කර්මකාරයකට හරවන්න. පැහැදිලිද? බලන්න. පාඨකයෝ කියන එක මොකද කරන්නේ? දැන් ඔබට මම හැමතිස්සෙම පැහැදිලි කර එකක් තමයි පුතේ. මොකද්ද? ඔබ අනිවාර්යයෙන්ම මේ කතෘ පදය අනුක්ත කරන්න ඕන. කර්මය උක්ත කරන්න ඕන. දැන් අපිට දෙන්නෙක් කියන පේනෝනේ. පාඨකයෝ කියන එක සහ කතුවරුන් කියන එක. මෙයා අනුක්ත වෙනකොට මෙයා උක්ත වෙන්න ඕන. බලමු එහෙනම්. ගත් කතුවරු අගයති. අගයනු ලැබෙති. හරි. බලන්න දෙවෙනි එක වෛද්‍ය විශේෂඥයෝ කොහොමදමයි පුතේ? වෛද්‍ය විශේෂඥ විසින් කොවිඩ් රෝගය නිවාරණයට වෛද්‍ය විශේෂඥයින් විසින් කොවිඩ් රෝගය නිවාරණයට ඖෂධ නිපදවනු ලැබේ. කාලය වර්තමාන කාල. එහෙනම් වෛද්‍ය විශේෂඥයින් විසින් කොවිඩ් රෝගය නිවාරණයට ඖෂධ නිපදවනු ලැබේ. පැහැදිලිද? right. ඊළඟ එක දන්ත වෛද්‍යවරුන් විසින් මුඛ රෝග පිළිබඳව
පිළිබඳව පාසල් සිසුහු අන්න කර්මය. පාසල් සිසුහු පාසල් සිසුහු දැනුවත් අන අතීත කාලේ දැනුවත් කෙරුණු එව නැත්නම් කරන ලදහ සිසුහු දැනුවත් කෙරුණු හතරවෙනි එක නළු නිළියන් විසින් නළු නිළියන් විසින් විචිත්‍රවත් රංගනයක යෙදෙමින් ප්‍රේක්ෂකයෝ සතුටට පත් කරති. ප්‍රේක්ෂකයෝ සතුටට පත් කෙරෙති. පැහැදිලිද? අන්න වාක්‍ය රටා ටික පිළිවෙලින් බලන්න. පාඨකයන් විසින් ගත් කතුවරු අගයනු ලැබෙති. වෛද්‍ය විශේෂඥයින් විසින් කොවිඩ් රෝගය නිවාරණයට ඖෂධ නිපදවනු ලැබේ. දන්ත වෛද්‍යවරුන් විසින් මුඛ රෝග පිළිබඳව පාසල් සිසුහු දැනුවත් කෙරුණු. එහෙම නැත්නම් දැනුවත් කරනු ලැබූහ. පැහැදිලිද? ඕනත් කියන්න පුළුවන් ඒ විදිහට මෙහෙම. කරනු ලැබූහ. ඒ විදිහට කියන්න පුළුවන්. නළු නිළියන් විසින් විචිත්‍රවත් රංගනයක යෙදෙමින් ප්‍රේක්ෂකයෝ සතුටටපත් කෙරෙති. හරිද? දැන් එතකොට ඔන්න ඔය විදියට පිළිවෙට අපිට හදාගෙන යන්න පුළුවන්. ඔන්න දැන් දන්නවා ඔබට මේ කොටස මේ විදියට මම අවසන් කරනවා. right? හරි. අපි ඊළඟ කොටසට යනවා. ශිෂ්‍ය නායකයෝ නව විදුහල්පතිනිය පිළිගනිති. අන්න දැන් අපි ඒකෙත් කාලය වෙන් කරගමු මේ විදියට. කාලය වෙන් කරගත්තාම ලේසි පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. බලන්න. ශිෂ්‍ය නායකයෝ නව විදුහල්පතිනිය පිළිගනිති. අන්න එතකොට පිළිගනිති කියනකොට අපිට තේරෙනවා මේක අනිවාර්යයෙන්ම මොකද්ද මොන කාලයේද? වර්තමාන කාලය. වර්තමාන කාලය. ගුරුළු ගෝමීහු අමාවතුරු රචනා කළහ. මොකද ගුරුළු ගෝමී පඬිවරය දැන් නැති නිසා අනිවාර්යෙන් ඒක අතීත කාල. අතීත කාලය. පැහැදිලිද? අතීත කාලය. වෛද්‍යවරු රෝගීන් සුවපත් කරති. අන්න කරති තියෙන්නේ. ඒක මොකක්ද? වර්තමාන කාලය. අපිට අනිවාර්යයෙන්ම කාලය තේරුම් ගන්න වෙනවා. කාලය සහ කර්මය. ඒ දෙන්න හඳුනා ගන්න ඕන. මොකද මේ කර්මකාරකනේ. එතකොට එයා හඳුනාගත්තොත් තමයි අපිට කර්මකාරකයට හරවන්න පුළුවන් වෙන්නේ.
ආදි ශිෂ්‍යයෝ අප පිළිගත්ත අන පිළිගෙන ඉවරයි. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම අතීත කාලය. හරිද? ගුරුවරු විනයගරුක ශිෂ්‍යයන් අගය කරති. අගය කරති කියන්නේ එහෙනම් ඒක වර්තමාන කාල. වර්තමාන කාලය. ගොවියා වගා හානි කරන කීඩෑවන් මර්ධනය කළේ. අනේ එක කළා ඉවරයි. ඒක අතීත කාලය. අතීත කාලය. ඊළඟට රජයේ යුද හමුදාවට තරුණ තරුණියන් රාශියක් බඳවා ගනි. එතකොට මොකද වෙන්නේ මේක? වර්තමාන කාල. වර්තමාන කාලය. ඔන්න කාලය ටික දාන්න වර්තමාන කාලය අතීත. වර්තමාන අතීත. වර්තමාන අතීත. වර්තමාන. පේනවද එකක් කර එක ওই විදිහට ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? අපි දැන් මේක පිළිවෙල ලස්සනට හදාගෙන යමු. පළවෙනි වාක්‍යය. ශිෂ්‍ය නායකයෝ බලන්න. ශිෂ්‍ය නායක. ශිෂ්‍ය නායකයෝ. ශිෂ්‍ය නායකයන්. ශිෂ්‍ය නායකයන් විසින් ශිෂ්‍ය නායකයන් විසින් නව විදුහල්පතිනිය නව විදුහල්පතිනිය පිළිගනිති. එතකොට කවුද එන්නේ? විදුහල්පතිනිය පිළිගනු ලැබේ. ශිෂ්‍ය නායකයන් නේද? ශිෂ්‍ය නායකයන් විසින් නව විදුහල්පතිනිය පිළිගනු ලැබේ. ශිෂ්‍ය නායකයන් විසින් නව විදුහල්පතිනිය පිළිගනු ලැබේ. හරිද? ඔන්න දැන් පළවෙනි එකේ අපි පළවෙනි එක හරි. හරිද? right. අපි යනවා දැන් දෙවෙනි එකට. ගුරුලුගෝමි හු අංක 2 ගුරුලුගෝමින් විසින් අමාවතුර කියන්නේ පණ නැහැ. ඒක ප්‍රථම පුරුෂය නේද? ප්‍රථම පුරුෂ නම් අපි ආඛ්‍යාතයේ ඒක වචනේ තියන්න ඕන ප්‍රථම පුරුෂ පණ නැති වාක්‍යයක්. පණ නැති කතෘ පදයක් එන්නේ නේද? කර්මපදයේ උක්ත කර්මය ප්‍රථම පුරුෂයි ආඛ්‍යාතයේ තියෙනවා. අමාවතුර රචනා කෙරිනි. හැබැයි අපිට තියන්න පුළුවන් කොහොමද? කරන ලදී කරනු ලැබුවේය. ඔන්න වරහනේ මම ඒ දීලා තියෙනවා. ඒක අපිට ලියන්න පුළුවන් කොහොමද?
කරනු ලැබු වේය. හරිද? කරන ලදී. එහෙම නැත්නම් කරන ලදී. ඔන්න ওই දෙකත් හරි. 7 වෙනි එක එන්නේ වෛද්‍යවරු රෝගීන් සුවපත් කරති. ඒක අපි හදමු මේ විදිහට. වෛද්‍යවරුන් විසින් රෝගීහු සුවපත් කෙරෙති. කරනු ලැබෙති. අන වරහණේ අපි ලියනවා කරනු ලැබෙති. එහෙම නැත්නම් කරනු ලබති. කෙරෙන්නෝය. හරිද? 7 වෙනි එක වෛද්‍යවරුන් විසින් රෝගීහු සුවපත් කෙරෙති. කරනු ලැබෙති. කරනු ලබති. right. 8 වෙනි එක බලන්න එහෙනම්. ආදි ශිෂ්‍යයෝ අප පිළිගත්ත. පැහැදිලිද? හරි. ඒක වර්තමාන කාල, ඊළඟ එක අතීත. ආදි ශිෂ්‍යයෝ කියන එක. ආදි ශිෂ්‍යය. ආදි ශිෂ්‍යයන් විසින් ආදි ශිෂ්‍යයන් විසින් අපි වෙනවා. අපි පිළිගනු. පිළිගනු ලැබුවෙමු. right. පිළිගනු නොමු. එහෙම තියන්නත් පුළුවන්. ආදි ශිෂ්‍යයෝ. ආදි ශිෂ්‍යයන් විසින් අපි පිළිගනු ලැබුවෙමු. 8 හරි. 9. ගුරුවරු විනයගරුක ශිෂ්‍යයන්. ගුරුවරු විනයගරුක ශිෂ්‍යයන්. ගුරුවරුන් විසින් විනයගරුක ශිෂ්‍යයන්. ශිෂ්‍යයෝ අගය කරති. අගය කරනු ලැබෙති. අගය කෙරෙති. අගය කරනු ලැබෙති. 10 වෙනි ප්‍රශ්නය. වෙනි ප්‍රශ්නේ බලන්න 10. ගොවියා වගා හානි කරන ක්‍රීඩාවන් මර්ධනය කළේය. ගොවියා
ගොවියා කීඩෑවෝ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් කුඹුරු ගොවිතැනට හානි කරන සතෙක් තමයි පුතේ කවුද? කීඩෑව. නේද? ඒගොල්ලෝ වැහුවොත් එහෙම මුළු කුඹුරු ආයෙම ඉවරයි. පිච්චිලා යනවා. ඇයි ඒ? දහස් ගාණක් පැටව දානවා. විතර දානවා. දවසෙන් දෙකෙන් මුළු යායක් ඉවර වෙන කීඩෑවෝ. කීඩෑවෝ આવොත් ඉවරයි. අර දලඹුව වැහුවා වගේ තමයි. කීඩෑවෝ මර්ධනය කරනු ලැබූහ. එහෙම නැත්නම් කෙරුණු නැත්නම් ලැබුවෝය. කරනු ලැබුවෝය. කරනු ඕය. මොන විදිහට තියන්න පුළුවන් අපිට. පැහැදිලිද? එතකොට මේ විදියට අපිට ඔන්නෝම හදා ගන්න පුළුවන්. එතකොට අන්න ඒ කොටස් ටික පිළිවෙලට අපි හරි නේද? 10 වෙනි එක හරි, 9 හරි, 8 හරි, 7 හරි. බලන්න. පිළිවෙලට ඒ ටික බලන්න දැන්. තව තියෙනවා ශිෂ්‍ය නායකයන් විසින් නව විදුහල් පතිනිය පිළිගනු ලැබේ. පිළිගනු ලබයි. ගුරුළු ගෝමීන් විසින් අමාවතුර රචනා කෙරිනි. කරනු ලැබුවේය. කරන ලදී. වෛද්‍යවරුන් විසින් රෝගීහු සුවපත් කෙරෙති. කරනු ලැබෙති. කරනු ලබති. ආදි ශිෂ්‍යයන් විසින් අපි පිළිගනු ලැබුවෙමු. ගුරුවරුන් විසින් විනයගරුක ශිෂ්‍යයෝ අගය කරනු ලැබෙති. කරනු ලබති. ගොවියා වගා හානි කරන කීඩෑවෝ අන්න ගොවියා විසින් එන්න ඕන එතන මේ විදියට. ගොවියා විසින් වගා හානි කරන කීඩෑවෝ මර්ධනය. අන්න මෙතනදි මර්ධනය කියද්දි සමහරු මහ ප්‍රාණ ලියනවා. මහ ප්‍රාණ ලියන්න බෑ. වර්ධනයට පුළුවන්. වර්ධනය කියද්දි හඬ වැඩි. මර්ධනය කියද්දි හඬ අඩුයි. ඒ නිසා එතෙන්ට අල්ප ප්‍රාණය දෙන්නේ. මර්ධනය කරනු ලැබූහ. කීඩෑවෝ කියලා තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ රජයේ යුද හමුදාවට තරුණ තරුණයන් රාශියක් බඳවා ගනී. බලන්න එහෙනම්. රජයේ විසින් යුද හමුදාවට තරුණ තරුණියෝ රාශියක් අන්න එහෙම එන්නේ. රජය විසින්
යුද හමුදාවට තරුණ තරුණියෝ රජය විසින් යුද හමුදාවට තරුණ තරුණියෝ රාශියක් බඳවා ගනී. වර්තමාන කාල තියෙන්නේ රාශියක් බඳවා ගනු ලැබිති. රාශියක් බඳවා ගනු ලැබිති. රජය විසින් යුද හමුදාවට තරුණ තරුණියෝ රාශියක් බඳවා ගනු ලැබේ. අන්න එනම් බඳවා ගැනීම කවුද? තරුණ තරුණියෝ. හරිද? තරුණ තරුණියෝ රාශියක් බඳවා ගනු ලැබේ. අන්න එනම් ඒ වාක්‍යෙත් හරි. දැන් ඒතර බලන්න කර්මකාරක අපේ පිළිවෙලට වාක්‍ය මේ හරවගෙන යන්නේ නේද? බලන්න මේ හැම එකේම උන ආයි මතක් කිරීමක් කරන මොකද වෙලා තියෙන්නේ? බලන්න. ශිෂ්‍ය නායකයන් අනුක්ත වුණා විසින් නව විදුහල්පතිනිය. මෙයා තමයි උක්ත වුනේ. ඒ නිසා මේක ආඛ්‍යාතය ඒක වචනේ තිව්වා නේද? දෙවෙනි එකේ බලන්න. ගුල්ලුගෝමින් අනුක්ත වුණා අමාවතුර කියන්නේ අප්‍රාණවාචී පදයක්. ඒ නිසා එයාට අනු වාක්‍යාතේ කෙරිනි කියලා ප්‍රථම පුරුෂයක වචනේ දුන්නා. මෙයා ප්‍රථම පුරුෂ නිසා. ගුල්ලුගෝමින් විසින් අමාවතුර රචනා කෙරිනි. කරනු ලැබුවේය කරන ලදී. ඊළඟට වෛද්‍යවරුන් විසින් රෝගීහු අනරෝගීහු ප්‍රථම පුරුෂයි සුවපත් කෙරෙති. කරනු ලැබෙති කරනු ලබති. ආදි ශිෂ්‍යයන් විසින් අපි පිළිගනු ලැබුවෙමු. ගුරුවරුන් විසින් විනය ගරුක ශිෂ්‍යයෝ අගය කරනු ලැබෙති. හරිද? ලබති. ඊළඟට ගොවියා විසින් වගාහානි කරන කීඩෑවෝ මර්ධනය කරනු ලැබූහ. කීඩෑවෝනේ කෙරුණු. ඊළඟට රජය විසින් යුද හමුදාවට තරුණ තරුණියෝ රාශියක් බඳවා ගනු ලැබෙති. අන්න ওই විදියට වාක්‍ය ටික අපි පිළිවෙලට හදාගෙන යන්නේ. හරිද? රයිට්. බලන්න ඊළඟ කොටස. අපි වාක්‍ය 11ක් සාකච්ඡා කරා. මම හිතනවා දැන් මේ වගේ ඒවා කරාට පස්සේ මම පුතාලාට ඉතින් ආයි මේ ගැන නේද? මේ DP education අධ්‍යාපන නාලිකාව යටතේ ඔබට ගෙදර ඉඳන් නේද නොමිලේ බලන්නකෝ සුරක්ෂිතව ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන්නේ. බලන්න. කොච්චර හොඳයිද බලන්න. අපේ කාලේ අපිට මුකුත් නැහැ නේද? අපිට පන්තියකට යන්නත් නැහැ. හැබැයි අපි ඒ ජීවිතේ දෙන්න ඔබට හොඳටම දිනන්න පුළුවන්. ඔබට පහසුකම් ඔක්කොම තියෙනවා දැන්. හරි. අපි බලමු. විශේෂඥ වෛද්‍යවරයා විසින් සිසුන් ලවා රෝගීන් පරීක්ෂාවට ලක් කරවීය. අපි බලමු. මේ විදියට විශේෂඥ ඔබට පිළිතුරු මම හිතන්නේ ඔහොම ලියනට වැඩිය අපි වෙනම ලියන එක තමයි හොඳ. ඇයි දන්නවද? ඔබට මේක බලුව ගමන් උත්තරේ මතක් වෙන්න තියුණා. හරි. උත්තරේ යටින් ලිව්වහම මේක ඔබට මම හිතනවා ගැළපීම මදි කියලා. ඒ හින්දා අපි උත්තර පෙර පරිදි වෙන විදියටම ලියාගෙන යමු.
එතකොට ලේසියි. මේ විදිහට යමු. විශේෂඥ අංක 12. විශේෂඥ වෛද්‍යවරයා විසින් විශේෂඥ වෛද්‍යවරයා විසින් සිසුන් ලබා රෝගීහු පරීක්ෂාවට ලක් කරවීය. පරීක්ෂාවට ලක් කරවීය. ලක් කරනු ලැබූහ. එහෙම නැත්නම් ලක් කෙරුණු පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. විශේෂඥ වෛද්‍යවරයා විසින් සිසුන් ලවා රෝගීහු පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. එහෙම නැත්නම් ලක් කෙරුණු. හරිද? ලක් කෙරුණු. නැත්නම් ලදහ. ලක් කරන ලදහ. පැහැදිලිද? පළමුවන කාශ්‍යප මහරජාණෝ අසිරිමත් පේනවනේ අසිරිමත් කියද්දී වත්මත් වල විශේෂත්වය පේනවද? අසිරිමත් සීගිරිය නිර්මාණය කළහ. පළමුවන කාශ්‍යප මහරජාණෝ අන්න බලන්න. දහතුන පළමුවන කාශ්‍යප මහ රජානන්. රජානෝ අනුක්ත වෙන්නේ කොහොමද? රජානන් ගෞරවාර්ථයේ තද්දිතයක් තියෙන ආනානි අණු. මේ ආනානි අණු වලින් හැදෙන්නේ රජාන කියන එක හැදෙන්නේ රජධන ආනදන රජානෝ. අන්න එතකොට ඕවයින් වුණා රජාන අන් කියන අනුක්ත පදේ විදියට ඒක නිර්මාණය වුණා. රජානන් කියලා. ආනානි අණු. මහරජාණන් විසින් පළමුවන කාශ්‍යප මහරජාණන් විසින් අසිරිමත් සීගිරිය නිර්මාණය කළහ. දැන් අපි ඒ ටිකේ බලාගමු. ඒ ටිකත් බලාගමු මේ විදියට කාලය බලා ගන්න. කාලය මේක මොකද්ද මේ? කරවීය කියන්නේ අතීත කාලය. අතීත කාලය. අතීත කියලා මම ලියන්නම් කෙටියෙන්.
මේකත් අතීත. ඇයි කාශ්‍යප රජුරෝ දැන් නැහැ. ඇසුරු කොට කෞසිලිම රචනා කළහ. මේකත් අතීත. අතීත කාලය. කාලය කෙටින් ලිව්වා. මේකෙත් අපි දාමු. අතීත කාලය. අතීත කියලා කියන අතීත කාලය ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒක අතීත කියලා කෙටියෙන් තියෙනවා. මේක කණකැස් බෑවා විය සිදුරෙන් අහස බලයි. අන්න වර්තමාන කාලය. ඒක වර්තමාන. ජනපති ත්‍ස්ත්‍රයන් විනාශ කරයි. වර්තමාන කාල. වර්තමාන කාල. කාල. අර දෙකෙත් ඒ විදිහට තියෙනවා. උවසු විසියෝ පහන් දැල්ලූහ. අන අතීත කාල. පරිසර වේදීහු පරිසරය හිතකාමීන් ලවා මග දෙපස පැල රෝපණය කරවත්. කරවත් කියන්නේ කරවති කියන එක. එන ඒකත් එන්නේ වර්තමාන කාලය. වර්තමාන කාලය. දැන් ඉතින් අපි හදාගෙන යමු. දැන් දන්නවා විශේෂඥ වෛද්‍යවරයා විසින් සිසුන් ලවා රෝගී පරීක්ෂාවට ලක් කරනු ලැබුව පළමු වන කාශ්‍යප මහරජාණන් විසින් අසිරිමත් සීගිරිය නිර්මාණය කළහ. අසිරිමත් සීගිරිය නිර්මාණය කෙරිනි. එහෙම නැත්නම් කරනු ලැබීය ඔය විදිහට තියන්න පුළුවන්. පළමු වන කාශ්‍යප මහරජාණන් විසින් අසිරිමත් සීගිරිය නිර්මාණය කෙරිනි කරනු ලැබුවේය. ඔය දෙකෙන් එකක් තියන්න පුළුවන්. ඊළඟට කණකැස් බෑවා නෑ දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු මහරජු කුස ජාතකය ඇසුරු කොට කෞසලිමින රචනා කළහ. දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු රජු. බලන්න. 14 වෙනි ප්‍රශ්නේ. දැන් ඔබට දෙවෙනි පණ්ඩිත පරාක්‍රම බාහු ගැන මතක් වෙනකොට මතක් වෙන්න ඕන නේද? ඒ තමයි මම පුතේ දඹදෙනි විජයබාහු රජතුමාගේ පුතා. ඔබට ඉතිහාසයේ පාඩමේදී තියෙනවා. ඔබට ඉගෙන ගන්න තියෙනවා. දෙවෙනි තරකුම්බා කියන්නේ යාට. එයා 1336 තමයි දඹදෙනි ප්‍රකටම පාලකයා බවට පෙන්නේ. පුරා වසර 35ක් විතර රට පාලනය කළා. කාලිංග මාර්ග ලංකාවෙන් තුරන් කළා. සාහිත්‍යයට මහා සේවාවක් කරපු රජ කෙනෙක්. නේද? ඒතර මේ තුන්වෙනි විජයබාහු රජතුමාගේ පුතා මේ වැඩිමහල් කුමාරයා. මෙයා ප්‍රාදේශීය පාලකයෙක්. මෙයා වයසයි. ඒතර මෙයා මේ දරුවා ඉගෙන ගන්නවා. නේද? සුවිශේෂී ස්වාමීන් වහන්සේලා යටතේ දිමුලාගල මේදංකර සංඝරක්කිත වගේ ඒ භික්ෂූන් වහන්සේලා යටතේ ඉගෙනගෙන ප්‍රාචීන භාෂා හොඳට ඉගෙනගෙන පාලි සංස්කෘත හොඳට ඉගෙනගෙන හෙළ භාෂා හොඳට ඉගෙනගෙන ලංකාවේ දින පළවෙනි හෙළ මහා කාව්‍ය ඒ තමයි කුස ජාතකයේ මුල් කරගත්ත කෞසිල්මින විසුද්ධි මාර්ග සම්ණය විනිස සම්ණය දඹදෙනි කතිකාවත මේවා ලියලා සාහිත්‍යකාමියෙක් කියලා
ඔහු හැමෝටම පෙන්නනවා. එන්න මම උදව් කරනවා. අන්න දඹදෙනිය හරිම සුන්දරයි සාහිත්‍යයේ සුවිශේෂී දියුණුවක් ඇති වෙච්ච යුගයක් විදිහට අපි දකිනවා මේ රජතුමාගේ කාලය. එන අපි ලියමු එක. දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු. දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු මහරජහු. මහරජුන් විසින් කෞසිලුමෙන රචනා කළහ. කෞසිලුමන රචනා කෙරිනි. එහෙම නැත්නම් කරන ලදී. එහෙම නැත්නම් කරනු ලැබුවේය. හරිද? දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු රජු මහරජුන් විසින් කෞසිලුමින රචනා කෙරිනි කරන ලදී කරනු ලැබුවේය. 14 right අපි 15 වෙනි ප්‍රශ්නෙට යමු මේ විදිහට. බලන්න 15 වෙනි එක. කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලයි. කනකැස් බෑවා. ඔබ අහලා තියෙනවනේ නේද? කැස් බෑවා කියන්නේ බොහොම අහිංසක සතෙක්. එයාගේ ඇහැක් පේන්නේ නැති වුනහම ඒ ඇහැ පේන්නේ නැති වුනහම වියගහක් මුහුදේ වැටුනහම ඒ වියගහට හේතු වෙලා මෙහෙම කළා ඒ ඇහෙන් මෙහෙම කළා අහස බලනවා තමයි කියලා තමයි කියන්නේ. දුර්ලභ සිදුවීමක්. පැහැදිලිද? අතිශයින්ම දුර්ලභ සිදුවීමක් තමයි මේ වගේ දෙයක්. ලීයක් අහ එළියේ හේතු වෙලා අහස බැලීම. කන කැස් බෑවා. වියසිදුරෙන් අහස කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලයි. අහස බලනු ලැබේ. එහෙම නැත්නම් අහස බැලේ. එහෙමත් නැත්නම් බලනු ලබයි. පැහැදිලිද? කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනු ලැබේ බැලේ බලනු ලබයි. ඔන්න 15. බලන්න ඊළඟ එක 16. ජනපති ත්‍රස්තයන් විනාශ කරයි.
වර්තමාන කාල තියෙන්නේ. ජනපති 16 වෙනි ප්‍රශ්නේ. ජනපති විසින් ත්‍රස්ත යෝ විනාශ කෙරෙති. එහෙම නැත්නම් කරනු ලැබෙති. එහෙම නැත්නම් කරනු ලබති. පැහැදිලිද? හරි. 16ක් ඉවරයි එකේ. ජනපති විසින් ත්‍රස්තයෝ විනාශ කෙරෙති. කරනු ලැබෙති, කරනු ලබති. දැන් ඔබට පැහැදිලි මේක තියන්න පුළුවන් ගාණක් තියෙන ක්‍රමයක් නේද? හැම විටම කර්මය උක්තේ වෙනවා. උක්ත කර්මය අයිති පුරුෂය හොයනවා. එයට අනුව අවසාන ක්‍රියාව අපි තියන්න ඕන. පැහැදිලිද? එයට අනුව අපි අවසාන ක්‍රියාව තියන්න ඕන. පැහැදිලිද ඒක? ඒකම තමයි ක්‍රමය. 16 හරි බලමු. 17 උවසු වැසියෝ පහන් දැල්ලූහ අතීත කාල. උවසු වැසියෝ උවසු වැසියෝ දාහත උවසු උවසු වැසියන් විසින් පහන් දැල්ලුහ. සියන් විසින් පහන් කියන්නේ පණ නෑනේ. පහන් දැල් විනි. එහෙම නැත්නම් දල්වන ලදී. එහෙමත් නැත්නම් දල්වනු ලැබුවේය. ඔය විදිහට ලැබියත් හරි. උවසු වෙසියන් විසින් පහන් දැල්විනි. දල්වන ලදී, දල්වනු ලැබුවේ. ඇයි? පහන් කියන්නේ පණ නැති නිසා. පැහැදිලිද? හරි. ඊළඟට බලන්න 18 පරිසර වේදීහු පරිසර හිතකාමීන් ලවා මහමග දෙපස පැල රෝපණය කරවත්. පරිසර වේදීන් බලන්න. පරිසර වේදීන් විසින් දහාට පරිසර වේදීන් විසින් පරිසර හිතකාමීන්
හිතකාමීන් ලවා මහමග දෙපස පැල රෝපණය කරවත්. පැල රෝපණය කරනු ලැබේ. කරනු ලබයි. පැහැදිලිද? කරනු ලබයි. දැන් බලන්න එහෙනම්. පරිසර වේදීන් විසින් පරිසර හිතකාමීන්. ඔය කාමී කියන තද්දිත ප්‍රත්‍යක් තියෙන්නේ. පැහැදිලිද? හිතකාමී, කාමී කියන එක. පරිසර වේදී කියන්නේ තද්දිතයක්. අධ්‍යාපන වේදී, ශාස්ත්‍ර වේදී. පැහැදිලිද? මේ තද්දිත ප්‍රත්‍ය තියෙන්නේ. බලන්න ඒකෙන් ලේඛන කලාව නිකන් ලස්සන වෙනව නේද? එවැනි පද භාවිතය තුල ඒකේ අපූර්වත්වයක් තියෙනවා. එහෙනම් පරිසර වේදීන් විසින් පරිසර හිතකාමීන් ලවා මහමග දෙපස පැල රෝපණය කරනු ලැබේ. මොනවද රෝපණය කරන්නේ? පැල. හරි. බලන්න අපි එහෙනම් ලියපු ටික පිළිවෙලට. පළවෙනි එක තමයි විශේෂඥ වෛද්‍යවරයා සිසුන් ලවා රෝගීන් සුවපත් පරීක්ෂාවට ලක් කරවීය. කාලය අතීත නේද? ඔව් අතීත. බලන්න එහෙනම් විශේෂඥ වෛද්‍යවරයා විසින් සිසුන් ලවා රෝගීහු පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. රෝගීහු පළමුවන කාශ්‍යප මහරජාණන් විසින් අසිරිමත් සීගිරිය නිර්මාණය කෙරිණි කරනු ලැබුවේය. දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු මහ රජුන් විසින් කෞසිලිමින රචනා කෙරිණි කරන ලදී කරනු ලැබුවේය. කනකැස් බෑවා විය සිදුරෙන් අහස බලන්න. කනකැස් බෑවා විසින් අන්න කනකැස් බෑවා විසින් එන්න ඕන. කර්මකාරකනේ. කන කැස් බෑවා විසින් වියසිදුරෙන් අහස බලනු ලැබේ. බැලේ බලනු ලබයි. ජනපති විසින් ත්‍රස්තයෝ විනාශ කෙරෙත්. කරනු ලැබෙත් කරනු ලබති. උවසුවැසියන් විසින් පහන් දැල්වෙනේ දල්වන ලදී දල්වනු ලැබුවේය. පරිසර වේදීන් විසින් පරිසර හිතකාමීන් ලවා මහමග දෙපස පැල රෝපණය කරනු ලැබේ. පැල රෝපණය කරනු ලැබේ. මහමග දෙපස පැල රෝපණය කරනු ලැබේ. අන්න එහෙනම් වාක්‍ය 18ක් ওই විදිහට අපි ඉවර කරා කර්මකාරක මේ විදිහට. පැහැදිලිද? right. මගේ දරුවනේ ඔන්න අපි කර්තෘකාරක වාක්‍ය කර්මකාරකයට කරා පැහැදිලි කරාද? කර්තෘකාරක වාක්‍යයක් කොහොමද කර්මකාරකයට හරවන්නේ? අපි නිදසුන් ගොඩක් කරා. පැහැදිලිද? කොහොමද කර්තෘකාරක වාක්‍යය තුල කර්තෘපදේ අනුක්ත කරන්නේ? විශේෂිත පෙර කර්තෘ අනුක්ත කරා. ඊට පස්සේ ඒකේ කර්මපදේ උක්ත කරා. උක්ත කර්මයට අනුව වාක්‍යයතේ නිදස් කරා. ඔන්න වාක්‍ය 18ක් අපි පැහැදිලි කරා. ඉතින් මේ වගේ ඔබට පුළුවන් ක්‍රමවේදය ඔන්න සර් කියලා දුන්නා. වගු ගැහුවනේ ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මයි පුතාලට පුළුවන් දැන් එහෙනම් ඕන කර්තෘකාරක වාක්‍යයක් දැක්ක ගමන් ඉස්සෙල්ලම කාලය හොයන්න. කාලය බලා ගන්න. කර්මපදේ highlight කරගන්න. කර්තෘපදේ highlight කරා. එයා අනුක්ත කරා. කර්මයේ උක්ත කරා. උක්ත කර්මයේ අදාළ පුරුෂය බැලුවා. ඒක වචනද බහුවචන බැලුවා. ඒකට වාක්‍යයතේ නිදොස් කරනවා.
කාලය බලන්න ඉක්මනටම වර්තමානද අතීතද? පැහැදිලි. ඇයි ඒ? කර්මකාරක ක්‍රියාවක් තියෙන විදියක් තියෙනවා. ඔබ දන්නවනේ. කර්මකාරක අතීත කාල ක්‍රියාවක් තියන්න ක්‍රමයක් සහ වර්තමානයේ තියෙන විදියක් තියෙනවා. ඒතර ඒ කාලය අපි හඳුන ගන්න ඕනේ. එහෙනම් මගේ පුතේ ඔන්න වාක්‍ය 18ක් මම අවසන් කරා. මගේ පුතාලා එහෙනම් ওই විදියට ප්‍රැක්ටිස් කරන්න අදට මෙතනින් මම මේ කොටස හමාර කරා.